සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමුඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා තමසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද බක්පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනාම මෙත් TV මෙත් සදහම් දේශනා ඔස්සේ ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා ශ්‍රවණය කරන්න පුන් පොහෝ දවසේ සූදානම් වෙන්නේ. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි සමන්ත මනුජි සමන්ත මහත්මයා, හර්ෂිනී දිසානායක මහත්මිය, කමායා සහ හිමායා කියන දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ අයගේ අරමුණ තමයි ධර්මදේශකයන් වහන්සේට අපට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව සියලු ලක්වාසී හැම දෙනාටම මේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය, මිනිස්සුන්ගේ මනසේ පවතින මේ ද්වේෂය, තරහ, වෛරය, ඒ වගේම මේ රටේ පවතින ආර්ථික ප්‍රශ්න අර්බුද ඉක්මනින් විසඳිලා සතුට, සාමය, කායික මානසික සුවපත් භාවය රටවැසියන් හැමෝටම සැලසේවා කියලා ලංකාවේ ඉන්න හැමෝටම ආශිර්වාද කිරීම, සුජීවත සිටින මෑණිවරුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයත් මිය පරලොවගිය ඥාතීන්ට පින් දීම අරමුණ. ඒ අරමුණෙන් තමයි අද මේ ධර්මානුශාසනාව සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. බක්පුන් පොහෝ දවස පිංගතුනේ පස්වලොස්වක පෝය දවස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උපෝසත සීලයේ සමාදන් වෙලා තමන්ගේ ජීවිතේ වෙනදට වඩා ගුණධර්ම පුරන්න උත්සාහවත් වෙන, තමන්ගේ ජීවිතයේ වෙනදට වඩා කුසල් දහම් රැස් කරගන්න, සීලාදී ගුණධර්ම දියුණු කරගන්න උත්සාහවත් වෙන පුන් පොහෝ දවසක්. ඉතින් අද බක්පුන් පොහෝ දවසේ මේ පෝය දවසේ තියෙන වැදගත්කම අපි මුලින්ම මේ ධර්මානුශාසනාව තුළ සාකච්ඡා කරලා අපි ධර්මකාරණා කීපයක් මේ ධර්මානුශාසනාව තුළ සිහිපත් කරගන්න උත්සාහයක් ගමු. පිංහතුනී බක්පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ දෙවන ලංකා ගමනේ මේ ලංකා භූමියට දෙවන වතාවට බුදුරජාණන් වහන්සේ නාගදීප කියන භූමියට මිනි පළගක් නිසා ඇතිවෙච්ච ආරවුල සංසිතවන්න වැඩම කරන්නේ අද වගේ පුන් පොහෝ දවසක. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා 9 වෙනි මාසේ තමයි මයංගන භූමියට වැඩම කරන්න. ඒදා මයංගන භූමියේ රැස් වෙලා හිටපු යක්ෂයන්ව දමනය කරලා, යක්ෂයන් මේ භූමියෙන් ඉවත් කරලා අනාගතයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන මේ ලංකා භූමිය මේ අමනුස්ස ග්‍රහණයෙන් යක්ෂයන්ගෙන් ආරක්ෂා කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළවෙනියටම මාස 9කට පසු මයංගනයට වැඩම කරන්නට යෙදුණු. අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ගිරි දිවයින නමින් දූපතක් මවලා එදා මේ ලංකා භූමියේ හිටිය බොහෝ දරුණු ඒ අමනුස්්‍යය යක්ෂයන් ගිරි දිවයිනට පලවා හැරලා උන්වහන්සේගේ ඉරිදි බලයෙන් ඒ ගිරි දිවයින මහා සාගරයේ ඈතට යොමු කරලා
එදා බුදුරජාණන් වහන්සේ මයංගන භූමියේදී ඒ රැස්වෙලා හිටපු පිරිසට දහම් දෙසවා. එදා සුමන සමන් දෙවියන් බණහලවතුම් සෝවාන් පලට පත්වෙනවා. කේෂ දහතුන් වහන්සේලා මිටක් බුදුරජාණන් වහන්සේගෙන් ලබාගෙන උන්වහන්සේ දහම් දෙසපු භූමියයේ චෛත්‍යයක් ඉදි කර. ඒ තමයි මයංගන චෛත්‍යරාජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමිය වටාම ප්‍රදක්ෂිනා කරලා මේ යක්ෂයන්ගෙන් භූමිය ආරක්ෂා කරලා ආපහු දඹදිවට වැඩම කරා කියල තමයි අපේ ඉතිහාස පොත්පත්වල ජනප්‍රවාද ඉතිහාසය තුළ සඳහන් වෙලා තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ බුද්ධත්වයෙන් වසර 5කට පමණ පසුව තමයි සිදුවෙන්. ඒ අද වගේ පුන් පොහෝ දවසක. එදා බුදුරජාණන් වහන්සේ ජේතවන පුුණ්‍ය භූමියේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩ සිටිද්දී උන්වහන්සේ මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනො කාට දදමම් පිහිටවෙන්. කවුද අද දවසි ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කියල බුදුවැසින් ලෝකෙ දිහා බලන. එදා බුදුරජාණන් වහන්සේ දකිනවා මිනි පලගක් නිසා අනාගතයේ තතාගත ධර්මය ආරක්ෂාවෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ කාලයක් ලෝකෙ ආරක්ෂාවෙන භූමිය. මේ නාග ගෝට්‍රිකයන් අතර මිනි පලගක් නිසා ආරවුලක් යුද්ධයක් ඇතිවෙන්න යන. චූලෝදර මහෝදර කියනනා රජවරු. ඒ අතර මහෝදරගේ සහයට කැලනී රජකං කරපු මනියක් එක නාග රජ්ජුරුවොත් විශාල සේනාවක් කරගෙන ගිහිල්ලා මේ යුද්ධයට සහයදෙන්. එදා මිනි පළඟ නිසා මේ ආරවුල යුද්ධ එදා මිනි පළඟ නිසා මේ ආරවුල යුද්ධය ඇති වුණා නම් බොහෝ පිරිසක් ජීවිත අහිමි වෙනවා. විශාල සංහාරයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අයට ජීවිත දානය ලබාදී යුතුයි. අනාගත තතාගත ධර්මය ආරක්ෂාවෙන භූමිය මේ යුද්ධෙන් ආරක්ෂා කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකලා උන්වහන්සේ තීරණය කරා. උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන කුටියෙන් එලියට වැඩම කරලා අහසිම්ම ලංකා භූමියට වැඩම කරන්න සූදානන් වෙද්දි බොහෝ දෙවිදේවතාවරු ඉදිරිපත් වනා ස්වාමීණි අපිත්තෙනවා මේ ගමනට. ඔබහන්සේ සමඟ වැඩම කරන්න මේ ලංකා භූමියට අපිත්තෙනවා. ඒවෙලි බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියනේ නුබල මේ ගමනට අවශ්‍ය නෑ. මේ ගන්ධකුටි අස්සල කිරි පලරුකට අධිග්‍රෝහිත සමින්දි සුමන දේවතාව පමණක් මා සමඟ මේ ගමනට එකතුවන්. එදා බුදුරජාණන් වහන්සේගේ ගන්ධකුටි අසල කිරි පලරුකට අධිග්‍රෝහිත සමින්දි සුමන කියන දේවතාව බුදුරජාණන් වහන්සේගේ ආරාධනයෙන් මේ කිරිපලුරුක උදුරාගෙන ඉරදියෙන් බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනකොට මේ දේවතාවත් මේ රුකස් සමගම අහසට පැනන කළ අහසින් වඩිනවා. බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් ඒ උක්ෂය මුතුකුඩයක් අල්ලගෙනනවා වගේ මේ දේවතාව දරාගෙන අහසිම්ම පැමිණියා කියලා අප ඉතිහාසි සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දා නාගදීපයට වැඩම කරන වෙලාවේ මේ මිනි පළඟ නිසා මේ රජ දරුවෝ තමන්ගේ සේන ආරගෙන ඇවිල්ල චූලෝදර මහෝදරනා රජවරු අවිආවි දරගෙන යුද්ධකට පැටලෙන්න යුද්ධය ආරම්භ වෙන්න ඔන්න මෙන්න. බලන්න ඒ කාලෙත් මේ පුටුව නිසා මිනි පළඟක් නිසා රජදරුව යුද්ධ කරගත්ත ඉතිහාසයක් අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දි පවා සිදු වෙලා තිය. එදා බුදුරජාණන් වහන්සේ අහසිම වැඩම කරල අහසම වැඩයිදගෙන ඉස්සල්ලා කරේ උන්වහන්සේ මහා ගණ අන්දකාරයක් මැව්ව. මොකද මේ අයගේ අවධානය යොමු කරගන්න අවශ්‍ය නිසා උන්වහන්සේ මහා ගණ අන්දකාරයක් ඇති කෙරෙවා බුද්ධ අධිෂ්ඨානය.
අවියාවිධ අරගෙන සටනට සූදානන් වෙච්ච ඔවුන්ට එකිනෙකා ළඟ ඉන්න කෙනාවත් හොයාගන්න බැරි වුණා මහා ගණ අන්ධකාරය තුළ. මොකක්ද මේ වුණේ? එක පාරට මොකක්ද මේ වෙච්ච දේ කියලා ඔවුන් බියෙන් තැතිගත්තා. බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් උන්වහන්සේ අහසේ පෙනී සිටිය. ඒ අතර බොහෝ පිරිසක් හඳුන ගත්තා. මේ මහා උත්තමයන් වහන්සේ නේද මීට පෙරත් මේ ලංකා භූමියයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිව බේරගත්තේ. අනේ ස්වාමීනි ඔබහන්සේ මේ වැඩි අපිව ආරක්ෂා කරන්න අපිව බේරගන්න අපිගෙන කරුණාවෙන්මයි. අවසානි බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට ඔවුන් සියලු දෙනා එකඟ වුණා. මේ චූලෝදර මහෝදරනා රජවරු සමගි වුණා. ස්වාමීනි ඔබහන්සේම වැඩම කරලා මේ මිනි පළක ඔබහන්සේ පිළිගන්න. අපි ඔබහන්සේටම මේක පූජා කරනවා කියලා මේ යුද්ධ කරගන්න ආරවුල් කරගන්න මරාගන්න සූදානන් වුණේ මිනි පළකට. ඔවුන් අවසානය සමගි වෙලා මේ මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කරා. තථාගතයන් වහන්සේ ඒ මත වැඩ සිටිය. පිංහතුනි බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි පුටුවක් වේවා පළගක් වේවා යම් දෙයක් පරිහරණය කරානං ඒ අයිති වෙන්නේ පාරිභෝගික වස්තුවක් හැටියට. අපි ධර්මය හඳුන්නන පාරිභෝගික දහතුන් වහන්සේලා කියලා. බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල්. දහතුන් වහන්සේලා කියන නමත් භාවිතා කෙරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය පොරෝපු සිවුර අපි ධර්මය හඳුන්නන්නේ චීවර දහතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දානය වලඳපු පාත්‍රය අපි හඳුන්නන්නේ පාට්‍රා දහතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමක් දිය ගෙන ගිය භාජනය උන්වහන්සේ වතුරාරගෙන ගියපු මුණකට දෝනය කරන්න වේවා යම් භාජනයක් පරිහරණය කරාද දිය ඩබරා දහතුන් වහන්සේ කෙල් හඳුන්නන. උන්වහන්සගේ නානකඩේ දිය සාටක දහතුන් වහන්සේ කෙල් හඳුන්නනවා. එදකොට බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල් පාරිභෝගික දහතුන් වහන්සේලා ගණයට වැටෙනවා. මේ මිනි පළඟ දැන් බුදුරජාණන් වහන්සේ පරිහරණය කර උන්වහන්සේ මත වැඩ සිටිය. බුද්ධ ස්පර්සයෙන් පූජනයත්තයට පත් වුණ. බුදුරජාණන් වහන්සේ අර යුදවදඉන්න සූදානං වෙච්ච චූලෝදර මහෝදරනා රජවරුන්ට මිනි පළඟ මත වැඩ සිටිමින් දහම් දෙසවා. ඔවුන්ගේ හිත් පැහැදුනා. අන්න එතනදි තමයි මහෝදරගේ සහයට කැලනියෙන් ගිහින් හිටපු සේනාවක් කරගෙන ගිය මනියක් එක කියන නාග රජ්ජුරු ආරාධනයක් කරා ස්වාමීනි ඔබහන්සේ මීට පෙරත් මයිංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිෝ බේරගත්තා. මේ වතාවයෝ ඔබහන්සේ මිනි පළගක් නිසා මේ යුදවදඉන්න ගිය වෙලාව අපිට ජීවිතදානය ලබල දුන්න. අපිෝ බේරගත්තා මේ යුද්ධෙන් අපිෝ බේරගත්තා. ඔබහන්සේ මේ දෙගමන්මන වැඩම කරේ තනියම අපි ගැන කරුණාවෙන්. සාමීනී භාක්‍යතුන් වහන්ස නැවත වතාවක් මේ ලංකා භූමියට වැඩම කරන සේක්වා. ඔබහන්සේගේ ශ්‍රාවක භික්‍ෂු සංඝයා සමගින්ම වැඩම කරන සේක්වා. මම රජකං කරන කැලනිය රාජ්‍යයට මගේ භූමියට ඔබහන්සේ ඇතුළු භික්‍ෂු සංඝයාම මං පිළිගන්නවා ඔබහන්සේ මගේ ආරාධනය පිළිගන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට තුන්ගනි වතාවට කැලනියට වඩින්න සංඝයා සමගින්ම වඩින්න ආරාධනා කරන්නේ අද වගේ පුන් පොහෝ දවසක නාගදීපේදි තමයි මනියක් එක නාග රජ්ජුරු ආරාධනා කරන්නේ ආයමත් ලංකාවට සංඝයා සමගින්ම වඩින්න කියල. මොකද පිංහතුනි බුදුරජාණන් වහන්සේ මයිංගනයට වඩින්න තනියම නාගදීපයට වඩින්නේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන නෙවෙයි. උන්වහන්සේ සමඟ වැඩියේ සමින්දි සුමන කියන දේවතාව පමණයි. බුදුරජාණන් වහන්සේ දහම් දෙසල අවසානයේ චූලෝදර මහෝදරනා රජවරුන්ට දේශනා කරා දැම් මේ මිනි පළඟ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක්. මේ මිනි පළඟ තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න. අනාගතයේ බොහෝ පිරිසකට වන්දනා කරලා පින් කරගන්න පුළුවන් කියලා උපදෙස් දීලා සමිද්ධි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ
මේ කිරි පලුරුක මේ භූමියම පිහිටවාගෙන ඒ උක්ෂයටත් අධිග්‍රෝහිතව මේ භූමිය ඉදිවන චෛත්‍යත් ආරක්ෂා කරමින් මේ භූමියම වැඩඉන්න කියලා බුදුරජාණන් වහන්සේ ආයමත් දඹදිවට ජේතවන පුුණ්‍ය භූමියයට අහසීම වැඩම කරන්නට යුතුළ. ඔන්න ඔය සිදුවීම අපේ ඉතිහාසය තුළ ඉතිහාස පොත්පත්වල ඉතිහාස ග්‍රන්ථවල අපේ ඉතිහාස ජනප්‍රවාදවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවට නාගදීපයට වැඩම කරන මේ ගමන සිද්ධ වනේ අද වගේ බක් පුන් පොහෝ දවසක් යෙදිච්ච පුන් පොහෝ දවසක. ඒ වගේමයි බක්පුන් පොහෝ දවසේ ශාසනික වැදගත්කම කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රථම සතර පෙරනිමිති දකින්න එදා බෝසත්වරයෙක් හැටියට මහල්ලෙක් දකින දවස ප්‍රථම සතර පෙරනිමිති දැකීම ආරම්භ වනේ අද වගේ දවසක. සුද්දෝදන් රජතුමා එදා අසිත තාපසයගේ අනාවැකයෙන් පස්සේ නගරයේ සිතරිදෙන දුක ඇතිවෙන කම්පාව ඇතිවෙන මේකද මේ සංසාරය කියලා හිතෙන සිදුවීම් සිද්ධාර්ථ කුමාරයට දකින්නවත් සැලැස්වේ නෑ. උන්වහන්සේ යම් ප්‍රදේශයක වීදි සංචාරය කරනවා නං ඊට පෙර ඒ ප්‍රදේශයම සරසල බෝම ලස්සනට ප්‍රිය මනාප දේවල් පමණයි පේන සැලැස්වේ. නගර හිටපු බොහෝ අයෝවෘදාය වෙනත් ප්‍රදේශවල පදිංචි කෙරෙව. දුක්විදින අසරණ මරණාසන්න රෝගී අය වෙන ප්‍රදේශවල ඒ අයෝ පදිංචි කෙරෙව. නගරේ උයන් කෙලියට යන වීදි සංචාරය කරන නගරේ දෙපස හැම වෙලාම ලස්සන ප්‍රියමනාප දේවල් වලින්ම සරසල තිබුණ. තැන් කෙනෙකුට හිතෙන්න්න බල සුද්දෝද රජ්ජුරුත් වයසයනක වයසට යනවා තමයි. ඒ වයසට යාම ටික සිද්ධ වෙන දෙයක්. නමුත් ඔබ ඕන තරම් වයසකය දැන් ඔබේ අම්ම තාත්ත වයසට යනවා ඔබ ජීවිතේ එදිනෙදා දවසින් දවස අපි කවුරුත් වයසට යනවා තමයි. හැබැයි සමහර වෙලාවල් තියෙනවා සමහර වයෝවෘද්ධය එක පාර්ට සමහරයි දැක්කට පස්සේ ඔබට මේකද සංසාරී හම්බෝ මෙහෙමනත් ජීවත් වෙන්න ඕන්නෑ. මෙහෙමත් දුක්විඳඉන්න වෙනවදෝ කියල එක පාරට ජීවිතයේ හදවතටම දැනෙන සමහර සිදුවින් දැකල සමහරයි කුදු වෙලා ඇට සැකිල්ල වගේ වැහැරිලා දත්ටික වැටිලා හම සම්පූර්ණයෙන්ම රැලි වැටිලා ඇට සැකිල්ලට ඇලිලා ඇවිද ගන්න බෑ එක තැන මළමුට්‍ර කරගෙන ඉතාම දුක්විදින වයෝර්දාය ඔබ දැකළ ඇති. සමහරලාවට සමහරු වචනෙන් නොකිවත් හිතෙන් හරි හිතෙනවා එහෙමයි දැක්කට පස්සේ අම්බෝ මෙහෙමනං ඉන්න ඕන්නෑ මෙච්චරනම් දුක්විඳගෙන වයසට ගිහිල්ලා ඉන්න ඕන්නෑ මටනම් මෙහෙම ජීවත්වෙන්න ඕන්නෑ කියල හිතෙනවා සමාරලාවට. ඔබට එහෙම හිතුනට ඒ කෙනාට එහෙම හිතෙන්නේ. කොච්චර වයසට ගියත් මොනතරල් ලෙඩදුක් රෝග පීඩා හැදුනත් අවිද්‍යාවෙන් වැහිච්ච තන්හාාවෙන් බැඳිච්ච සත්වයාගේ හිතේ ස්භාවේ තමයි තව මොහොතක් තව දවසක් තව දින කීපයක් හරි ජීවත්වෙන්නමයි හිත. ඒක තමයි ජීවිතයේ ස්භාව. මේ ජීවිතයට ඇලුම් කරනවා. මේ ඇස කරනාසේ දිවකය මනසට සත්වයා තන්හාාවෙන් බැදෙනවා. මේ අතහැරලා යන්න කැමති නෑ. වචනයට කියන අපි කවුරුත් මැරෙනවා තමයි ති ඕන වෙලාක මේ වදාල යන්න වෙනවා මන්නල් ලෑස්ති පිට ඉන්න ඔහොම කියනයි ඕන තරංග බහල ඇති. හැබැයි ලෙඩත් දුකක් වුණහම කෙන්දිරි ගානවා අඩනවා අනේ මාව බේරගනිල්ල අනේ මට මැරෙන්ඩ බෑ අනේ බුදු ඩොක්ට මාව බේරගන්න ඔබහල ඇති ඕන තරම්. මේ සත්වයාගේ ස්වභාවේ තමයි ජීවත්වෙන්න කැමති මරණයට අකමැති. සැප කැමති දුකට අකමැති. ඒක තමයි අවිද්‍යාවෙන් වැහිච්ච තන්හාාවෙන් බැඳිච්ච සෑම සත්වයකුගේම මනසි ස්වභාව. සමහර වෙලාවට වයෝවෘදාය දැක්කහම සමහරු අහක බලාගන්න. ඒ ජීවිතයේ අතාර්ථය තමා තුළින් දකින්න කැමතිනෑ. ලෙඩෙක් ඔබ දකින්න සමහරු
පණ පිටින් තුවාල හැදිලා කුණු වෙලා ඉතාම වේදනාවිදින රෝගී අය දැක්කට පස්සේ සමහරු බලන්නවත් බයයි. හම්බෝ සංසාරය කියලා අහක බලාගන්න. හිත කැමති නෑ මටත් මෙහෙම වෙනවා නේද කියලා හිතන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් අපිට පෙන්වේ වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ හිතන්න මමත් වයසට යන කෙනෙක්. අද මම මෙහෙම හිටියට සමල්ලාට ඔබ තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, මැදි වයස කෙනෙක් වෙන්න පුළුවන්. මේ බණහන ඔබ වයසට ගියත් ඔබට යම්තන් ඔබේ වැඩ කටයුතු කරගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් වෙන්න පුළුවන්. ඊටත් වඩා අසරණ ලෙඩවෙච්ච වයසට ගිය කෙනෙක් දැක්කාම හිතන්න මමත් කවදා කොතන කොයි මොහොතේ හෝ ඔය ස්වභාවයට පත්වෙනවාමයි මං වයසට යන කෙනෙක්. ඒක හිතන්න. ලෙඩෙත් දැක්කට පස්සේ හිතන්න හම්බෝ මෙහෙම නං ඕන්න නෑ කියලා හිතන්න එපා. මමත් ලෙඩ වෙන කෙනෙක්. මම ලෙඩවීමේ ස්වභාව ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි. ලෙඩ වෙන ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක්. කවදක් කොතන කොයි මොහොතේ මොන විදිී ලෙඩ රෝගවලට මං ගොදුරුවයිද දන්න. මේක තමයි ජීවිතය යථා ස්වභාවය කියලා තමා තුළින් මේ ධර්මය ඕපනයිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය තමා තුළින් බලන්න ඕපනයිකු තමා තුළින් ගලපල බලන්න. ඊළඟට මරණයක් මළමිනිය තැන් බොහෝ වෙලාවට මෘත ශරීරයක් තුළින් පවා අපි ඒක අතා ස්වභාවේ දකින්න කැමතිනේ. තැ ඔබ සාමාන්‍ය බලන්න කෙනෙක් මැරුණට පස්සේ ඒ මෘත ශරීරය ඉක්මනට එම්බාම් කරන්න මොකද ඒ කුණුවන එක නවත්තගන්න. පනෝගහන එක කුණුවෙන එක ඉදිමෙන එක නවත්තල දවස් කීපයක් හරි ඇස් දෙකෙන් දකින්න කැමති ලස්සනට. යම් විකෘතිතාවය සමහරට මැරෙනකොට ඇස් ඇරිලා කට ඇද වෙලා කෑ ගහගෙන කට ඇරිලා පණගිහින් තිබුණදම් ඒවා ඉක්මනට හදනු. ඒවා හදලා මේකප් කරලා මළමිනී එම්බාම් කරලා මේකප් කරලා සමට ජීවිතයට මේකප් එකක් දාපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. මූුණෙ නොය කාලේපන ගාලා හදලා ඒ මූුණ ලස්සනට හදන්න ලොකු උත්සාහයක් ගන්න. අර මැරිච්ච මලකුණ දිහා පවා බලන ඥාතීන් දකින්න කැමති එයා ලස්සනට ඉන්න. එයා හිනාවීගෙන වගේ ඉන්න. එතකොට ඒ විදිහට සමාට කොන්්ඩේ ඩයි කරලා රැවුල ගානට කපලා අර මැරිච්ච මුෘත ශරීරය පවා මූුණේ පවුඩර් ගාල නොයෙක් විදිේ මේ කප් වර්ග ගාල පරණ පින්තූර හරි බලාගෙන ඒ මූුණ ඒ විදිහටම හදන්න උත්සාහයක් ගන්න. සමහලට ඇක්සිඩන්ට් එකක් වෙලා මූුණ තුවාල වෙලා මූුණ තැලිලා මැරිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මූුණ ඒ විදිහටම තිබ්බ විදිහට හදන්න කොච්චර උත්සාහයක් ගන්නවද කවුරුත් කැමතිනෑ යථාර්ථය දකින්න. සමහර වෙලාවට බෝම්බකින් වෙන්න පුළුවන් මූුණට වෙච්ච හානියක් ඇක්සිඩන්ට් එකක් මූුණ හදන්න බැයිනම්. ඒ විකෘති සුරූපෙන්වත් මේක නේද ජීවිතයේ ස්වභාවය කියලා බලන්න කැමතිනෑ. එක මූුණ වහනවා ඒ කෑල විතර. එක පෙට්ටිය සීල් කරනවා. ඇයි යථාර්ථය දකින්න කැමතිනෑ. එතකොට මෘත ශරීරයක් තුළින් පවා මටත් මේක මේ ඉරණම අත්වෙනවා නේද. මගේ කයත් මේ වගේ ස්වභාවයෙන් යුක්තයි නේද කියන එක අපි දකිනවට වඩා අපි එතනත් අවිද්‍යාව තුළ එක සරසලා ලස්සනට ටයිකෝට අන්දලා ඒ මෘත ශරීරයේ පවා සමහරු වටේට මල් තියලා ලයිට් දාලා තොරන් වගේ හදලා ඒ විදිහට තමයි එක දකින්න කැමති. එතකොට ජීවිතයේ යථාර්ථය අපි තුළින් අපි බලන්න මහල්ලෙක් තුළින් වේවා ලෙඩෙක් තුළින් වේවා මෘත ශරීරයක් තුළින් වේවා ජීවිතය යථාර්ථය තමා තුළින් ගලපගන්න අපි කවුරුත් කැමතිනේ. දැන් බලන්න මළගෙදරකට ගිය කෙනෙක් ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් ඔබේ ළඟම හිතවතෙක් නොවනම් සාමාන්‍යෙන් අපි මේ කතා කරන කාරණා බොහෝ වෙලාවට ඔබේම ළඟම ඥාතියෙක් නම්
ඔබට ඒ ඥාතිය තුළින් ඒ මෘත ශරීරය දකින්නකොට සිහිවෙන වාරයක් පාසා විශාල දුකක් පිය විප්පයෝගෝ දුක ඇති වෙනවා. එතකොට එවැනි තත්ත්වයක් තුළ ධර්මය සිහි කරලා තමාට ගලපමින් හිත හදාගන්නවා කියන එක හිත වඩපු හිත දියුණු කරපු කාලයක් ධර්මය පුරුදු කරපු ධර්මය ගැන වැටහීමක් තුළ ජීවත්වෙච්ච කෙනෙකුට ඇරෙන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන්කමක් නෑ. නමුත් ඔබ හිතන්න ඔබත් එක්ක ඒ තරල් ලොකු සම්බන්ධයක් නැති ටිකක් ඈත ඥාතිය ඈතින් හිටපු යාළුවේ එක් ඔබේ හිතවතෙක්ගෙ වෙන ඥාති සම්බන්ධයක් මත ඔබ එවැනි මළමිනියක් කාගෙහරි මළගෙදරකට මෘත ශරීරයක් බලන්න එවැනි ආදාහන උත්සවයකට ඔබ සම්බන්ධ වනා කියලා හිතක්. හැබැයි ඒත් අරආපු පිරිස ඒ දෙහා බලලා තමා තුළින් කවුරුත් ගලපල බලන්නේ. බොහෝ වෙලාවට වෙන ඕපදූප කතා කර හිනාවිවී විස්තර කිය කතාවිවි ආකොහොමද ඔයා කීයට දාවේ කවද්දාවේ දැම් මොකද කරන්නේ. එතකොට ඒ වගේ වෙන අරමුණු ඔස්සේ ඇවෙනවා මිසක් අර මෘත ශරීරය තමා තුළින් ගලපලා මටත් මෙහෙම වෙනවා නේද කියලා බොහෝ වෙලාවට කෙනෙක් හිතන්නේ නෑ. පිංහතුනේ ජීවිතයේ අතා ස්වභාවය මෙනෙහි කරන්න නම් දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ චන්න ඇමතියා සමග උයන් කෙලියට යන අතරතුර ඉස්සල්ලාම මහල්ලෙක්කිවට ඉතාමත්ම කෘෂවෙලා ශරීරය වැහැරිලා කුදුවෙච්ච හම්මෝ මෙහෙමත් වයසට ගියා ඉන්නවද කියලා හිතන විදිේ මහල්ලෙක් දකිනවා. ඒ දැකපු ගමන් බෝසතාණන් වහන්සේගේ සංසාර පුරුද්ධ සසර ප්‍රඥාව වඩලා නුවන වඩපු සංසාර පුරුද්ධ ඇති හිතක් ඇති බෝසතාණන් වහන්සේ චන්නගෙන් අහනුව චන්න හොම නවතින් මේ කවුද ඒ වෙලාවේ චන්න විස්තර කරලා දෙනවා ඔය තමයි වයසට ගියයි. එතකොට මමත් වයසට යනවද. මගේ පියා පියත් තවත් වයසට යන ඔබ මමත් එහෙමයි. ඒ වෙලා විමසන්න පටන් ගත්තා වයසට යාමත් සමග තරුණකම අවසන් වෙනවා. මම මගේ ඥාතීන් මේ චන්න හිතවත්තයි මේ හැමෝම වයසට යන. එහෙමනම් මොකක්ද මේ ජීවිතේ වයසට යාමත් සමගම තරුණකම අවසන් වෙලා වැහැරිලා මේ වගේ දුක්විදින මට්ටමට පත්වෙනවනම් මොකක්ද මේ ජීවිතයේ අර්ථය කියලා අන්න ඒ දකින සිදුවීම තුළින් ජීවිතයේ අතා ස්වභාවය විමසගෙන ගිය. ඒ විමසද්දී අර උයන් කෙලියට ගිහිල්ලා විනෝද වෙන විනෝද උයනට යන අදහස හිතෙන් දුරුවුණ. අපි රතේ හරෝගෙන ආපහු යමු කියලා ආපහු ගිය. ඒ ගැනම විමසන්න පටන්ගත්ත ජීවිතයේ යතා ස්වභාවය. ඊට පස්සේ ආය කාලෙකට පස්සේ දින ගණනාවකට පස්සේ නැවතත් උයන් කෙලියට යනකොට පිංහතුනි මේ සතර පෙරනිමිති දැකීම අංගුත්තර නිකාය සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් සක්‍ර දෙවියන්ගේ බලපෑමෙන් සතර පෙරනිමිති දේවතාවරු මැදිහත් වෙලා පේන සැලැස්ුවකේ. එතකොට එවැනි සැබෑම විදිහේ කලකිරෙන මට්ට මේ ජීවිතය අතා ස්වභාවේ වැටහෙන විදිහේ මහල්ලෙක් ලෙඩවෙච්ච ඉතාම වේදනාවිදින ලෙඩෙක් මෘත ශරීරයක් ශ්‍රමණ රූපයක් සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් තමයි මේවා පේන සැලැස්සු. ලෙඩෙක්ව දැක්කට පස්සෙත් අයාට ලෙඩ හැදුනට අපිට ඉතින් තාමනෑන කියල එහෙම හිතන්නේ. අන්න බෝසතාණන් වහන්සේ සාමාන්‍ය කෙලෙස් සහිත කෙනා ලෙඩෙක් බලන්න ගෙත ඔබ ඕන තරන් ස්පිරිතාලවට ගිහිල් ඇති ලෙඩ්ඩු බලන්න ඔබේම ඥාතියෙක් වෙන්න පුළුවන් යාළුවෙක් හිතවතෙක් වෙන්න පුළුවන් රෝහලකට ගිය වෙලාවක වෙන්න පුළුවන් සමහරු හරි බයයි ලෙඩෙත් දිහා බලන්න හම්බෝ මෙහෙම නං ඕන්නෑ ඉක්මනට යයියන් කියලා සමහරය ලෙඩෙක් බලන්න කියත් කටු ගහන තව කෙනෙකුට බෙහෙතක් විදිනකොට කටු ගහනකොට සේලායින් දෙනකොට තමන්ට ඒ වේදනාව දැනෙ නොව බලන්නවත් කැමතිනේ හම්බෝ මට නම් බෑයඥ යම් කියලානවා.
එතකොට බලන්න මේ හිතේ ස්වභාවය හිත කැමති නෑ එක පිළිගන්න. මේ ඉරනම මටත් අත්වෙනවා නේද කියලා තමා තුළින් දකින්න කැමතිනේ. බෝසතාණන් වහන්සේදා ලෙඩෙක්ව දැක්කට පස්සේ විමසන්න පටන් ගත්ත මේ කවුද? මටත් මේ ඉරනමත් වෙනවද? චන්න ඔබටත් මෙහෙම වෙනවද? මගේ පියාණන් මේ ඥාතීන් මාලිගාවෙන් අනිත් අය ඒ හැමෝම ලෙඩ වෙන ස්වභාවෙන් යුක්තද? එහෙමනම් ලෙඩවීමත් සමඟ නිරෝගිකම අවසන් වෙලා යනවා. මොකක්ද මේ ජීවිතය අර්ථය? චන්න ආපසු හරවන්න මාලිගාවට ආයමත් හැරිල මාලිගාවට ගිය. එදා ඒ ගැනම නුවනින් විමසන්න පටන් ගත්තා. ඊළඟට ආය දින කීපයකට පස්සෙ තමයි මෘත ශරීරයක් මිනිස්සු අඩාගෙන වැලපීගෙන මැරිච්ච කෙනෙකුගේ මලකුණක් උත්සගෙන යනවා දකින්නේ. එදා ඒ සිදුවීමත් එක්කම මේ කවුද මේ මොනෝ වෙලාද? මටත් මෙහෙම වෙනවද? මගේ පියාණන්ට ඔබටත් එහෙම වෙනවද? මරණයක් සමග ජීවිතය අවසන් වෙනවා නම් මොකක්ද මේ ජීවිතය අර්ථය? අන්න බලන්න විමසපු හැටි. වයසට යාමත් සමඟ තරුණකම අවසන් වෙනවා. ලෙඩවීමත් සමඟ ජීවිතයේ නිරෝගිකම අවසන් වෙලා යනවා. මරණයක් සමඟ ජීවිතයේම අවසන් වෙලා යනවා. මොකක්ද මේ ජීවිතය අර්ථය? ලෙඩවීමකින් තොර වයසට යාමකින් තොර මරණයකින් තොරව විමුක්තියක් හොයාගෙන යා යුතුයි කියන අදහස අන්න හිතට කාවැදුන. එතකොට පිංහතුනේ අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපි බණහනව තමයි. බණ පොත්පත් කියවල ඕන තරම් බණහල ඇති. හැබැයි ඒ බණටික අහනකොට ඒ කරුණු ආසාාවෙන් හිත පිහිටවාගෙන ධර්ම කරුණු ධර්ම වචන ගැලපීමත් තුළ ධර්ම කතා තුළ තියෙන යම් රසයක් තුළ අහගෙන හිටියට ඒ ධර්මය තමා තුළින් විමසන්නේ නැත්නම් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්. අත්තට ලැබිච්ච අවස්ථාව අහිමි වෙවී යන්න පුළුවන්. ධර්මාවබෝධයට තියෙන අවස්ථාව. ඒ නිසා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යෝනිසෝ මනසිකාරය තරම් නුවනින් විමසීම තරම් ධර්මාවබෝධය පිණිස උපකාර වෙන වෙනත් දෙයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අහන ධර්මය තමා තුළින් ගලපා තමන්ගේ ජීවිතය තුළින් විමසා බැලීමේ දක්ෂතාව. අන්නේ දක්ෂතාවය තමා තුළ වර්ධනය කරගන්න දියුණු කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ කාරණය තවත් ගැඹුරින් අපි කතා කරෝ. දැන් ධර්මය තුළ අපිට උගන්නනවා ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. අනිත්‍ය නිසාන ලෙඩ වෙන්නේ අනිත්‍ය නිසා වයසටය. අනිත්‍ය නිසයි මැරි යන්නේ. දැන් අපි ආහිතන හය පැත්තෙන් මේ ධර්මය යම් මට්ටමකට තේරුම් ගන්න අද දවස අද මේ පුන් පොහෝ දවසේ යම උත්සාහයක් ගම්. ඔබ මම මේ බණහන අපි කාටත් ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන හයක් තියෙන. මේව තමයි අපිට ඉපදුනේ. ආයතනානම් පටිලාබෝ. අපි ඉපදුනා කියලකි දැන් පුංචි දරුවෙක් උපදී නොමවකුසි. අනේ හරි ලස්සනයි අම්ම වගේ තාත්තා වගේ කියලා අපි අර දරුව තුළින් දකින්නේ යථාර්ථය නෙමේ. ඒ දරුව මවකුසේ විඳපු දුක අඩාගෙන කෑගහගෙන දරුවෙක් උපදිනකොට ඒ දරුවගේ වේදනාව පුංචි දරුවෙක් විඳින දුක අපි දකින්නේ දරුවගේ ඉපදීමත් එක්ක විශාල සතුටක් ලබනු. ඒ දරුව දිහා බල්ලා ඒ දරුවට ඉපදුනේ ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරයේ මනස බිත්තරයක් ඇතුළෙන් ඉපදිච්ච සතෙක් වේවා. මවකුසකින් ඉපදිච්ච මනුස්සයෙක් සතෙක් වේවා. ඕපපාතිකව ඉපදිච්ච කෙනෙක් වේවා. සියුම් ශරීරයක් තුළ වේවා. තෙත් පරිසරයකින් ඉපදිච්ච කෙනෙක් වේවා. මේ ලෝකයේ අන්ඩජ ජලාබුජ සංසේජජ ඕපපාතික මේ මොන ක්‍රමෙන් ඉපදුනත් උපදින්නේ ආයතන හයක්. ඇස කණනාසේ දිවකය මනස ලෙඩවෙන්නෙත් තෝවමයි. ඇස ලෙඩ වෙනවා. කොච්චර ඇහේ ලෙඩ රෝග හටගන්නවා. කනේ රෝග ඇති වෙනවා. කං ඇහෙන් නැතුව යනවා. කනේ තුවාල ඇති වෙනවා. කං ඇතුළේ
ගෙඩියෙනවා කන ඔපරේෂන් කරනවා සමහරු නොයෙක් විදිහට කංවල රෝග හටගන්න නාසීලෙට රෝග හටගන්න දිවේ හටගන්න සමහරුගේ දිවේ පිළිකා මුක පිළිකා රස නොදැනෙන මට්ටමටම දිව තුවාල වෙලා ජරාජීර්ණ වෙලා සමහරුගේ දිව ඔපරේෂන් කළ සමට කපල අයින් කරනවා උගුරෙන් බටයක් දාලා කෑමටික එතනින් යවන ඊළඟට මේ ශරීරයේ හමේ කොච්චර නම් කොටසෙන් කොටස මස්වල නහරවැල්වල වකුගඩු පෙනහලු හදවත අක්මාව කොටසෙන් කොටස ගත්තොත් මොන්න තරල් ලෙඩරෝග හටගන්න ශරීරයක්ද. එදකොට මේ ශරීරයේ යථා ස්වභාවය ඇස කණ නාසය දිව කය මනස වයසට යන්නෙත් මේවමයි. ලෙඩවෙන්නෙත් මේ ආයතන හයමයි. මැරී යන්නෙත් වෙන දෙයක් නෙමේ. සමට ජීවත් වෙලා ඉන්න ඇති මැස්ස මැරී යන ඇස්පේෙන් නැතු යන කං ඇහෙන්නෙම නැතු යන. ගඳ සූද නොදැනෙන මට්ටමට නාසේ ජරාජීර්ණ වෙනවා. දිව කය ශරීරයේ සමට කොටසෙන් කොටස. සමට පැත්තක් පණනෑ පැත්තක තුවාල හැදිලා ඉනම් පල්ලෙහා පණනෑක්කො සුසුම්නාවට වෙච්ච හානිය. එදවට මේ විදිහට කොටසින් කොටස නොයෙක් විදිහට මේ ශරීරයේ ලෙඩ වෙනවා වයසට යනවා ජරාවට පත්වෙනවා මැරි යන. මේ ආයතන හයම අතහැරලා යන්න මරණී කියන්නේ එකයි. විඤ්ඥානය මේ ශරීරය අතහැරල බැහැර වෙන. වැඩකට ගන්න බැරි දර කඩක් දිරලක් කුණු වෙලා යනවා වගේ ඊට පස්සේ මේ කය ඒ වැටිච්ච තැනම දිරලක් කුණු වෙලා පස් වෙලා යන. මරණී කියන්නේ මේ ආයතනයන්ගේ බිඳියාම ශරීරය අතහැරල විඤ්ඥානය බැහැරවීම. එදකොට මේ අතා ස්වභාවේ ජීවිතය තුළින් ඔබ බණහනවා කාලයක් තිස්සි බණහල ඇති අද පුන් පොහෝ දවසෙ හෝ ඔබෝගේ ජීවිතය තුළින් මේ කාරණා විමසන් මමත් ලෙඩවෙන ශරීරයක් ඇතු ජීවත්වෙන කෙනෙ. මමත් වයසට යන ශරීරයක් දරාගෙන ජීවත්වෙන කෙනෙ. මමත් මරණය උරුම කරගත්ත ශරීරයක් දරාගෙන ජීවත්වෙන කෙනෙ. මේ ජීවිතයේ යථා ස්වභාවය මේකයි. පිංහතුනී ජාතිපි දුක්කං ඉපදීම දුකක් ව්‍යාධිපි දුක්කෝ මරණම්පි දුක්කං වයිසටයාම දුකක් ලෙඩරෝග හැදීම දුකක් මරණය දුකක් අපේහි සම්පයෝගෝ දුක් අප්‍රියන්නෙක් එකතුවීම දුකක් පේහි විප්පයෝගෝ දුක්කෝ ප්‍රියයන් අපේ හිතයිශීන් වෙංවීම දුකක් යම් පිච්චන්න ලබති තම්පි දුක්ක යමක් කැමතිදේ කැමතිදේ නොලැබීම දුකක් වයසට යන්න නැතුව ඉන්න කැමති ලෙඩ නොවී ඉන්න කැමති මැරෙන් නැතුව ජීවත්වෙන්න කොච්චර උත්සා කරනවද නමුත් කැමතිදේ ලැබෙන්නේ කැමති වූ පමණින් ලබන්ඩ බෑ මගේ දේවල් මෙසේ වේවා මෙසේ නොඒවා කියලා ලබන්ඩ බෑ අනාත්මයි ආත්මික ස්වභාවයක් නෑ. එතකොට මෙන්න මේ යථා ස්වභාවය ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන හය තුළින්ම ජීවිතයේ වයසට යෑම ලෙඩවීම මරණය නිතර නුවනින් විමසමින් ජීවිතයේ අතා ස්වභාවය දකිින්. ඒ ආයතන හය තුළ හටගන්න පංචු උපාදානස්කන්දය විමසල බලන් බුදුරජාණන් වහන්සේ පෙනුයි සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා මේ දුක දුක කියලා කියන කාරණය ශංශේපයෙන් ගත්තොත් හකුලෝල ගත්තොත් පංචුපාදානස්කන්දයයි මේ දුක. ඒ පංචුපාදානස්කන්දය අවිද්‍යාව තන්හාාව නිසා ආයායමත් උපතක් හොයාගෙන යනවා. මේ ශරීරය අතහැරෙනකොට තව කොහේ හරි ගිහිල බැසගන්න. තන්හාාව නිසයි ඇදිල යන්නේ. තන්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා බව බවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස ආයායමත් ඒ විඤ්ඥානය කොහේ ගිහිල්ල උපතකට බැසගත්තත් ඒ ලැබිච්ච උපතත් ආයමත් ලෙඩ වෙනවා වයසට යනවා ජරාවට පත්වෙනවා මරණය උරුම කරගන්න. අවිද්‍යාවයි තන්හාවයි නැතිවෙච්ච තැන
අන්න පහන් සිලක් නිවිලා යනවා වගේ එතනම නිරුද්ධ වෙනවා විඤ්ඥානයේ ආය උපතක් හොයාගෙන ගීලා තව කොයවත් බැසගන්නේ නෑ. තන්හානි අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තන්හාාව නිරුද්ධ වෙනවා කියැනෙ තන්හා නිරෝධා උපාදාන නිරෝධ. තන්හාාව නිරුද්ධ වෙනකොට බැඳීයාම නිරුද්ධ වෙන උපාදාන නිරෝධා භව නිරෝධ. බැඳීයාම නිරුද්ධ වෙනකොට විපාක පිණිස කර්ම හැදෙන එක නිරුද්ධ වෙන. භව නිරෝධා ජාති නිරෝධ. විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ නම් ඉපදීම නිරුද්ධයි. ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදිව දුක්ක දෝමනස් උපායාසා නිරුච්ජන්ති. පිංහතුනින් නිවන කියලා කියන්නේ තන්හාවශ්‍යය කිරීම. දැන් බොහෝ වෙලාට මේ නිවන කියන වචනය අපි නිතරහන අනේ කොහොම හරි නිවන් දකින්න ඕන. නිවන් දකින එක තමයි දැ කෙනෙකුට මේ වචනවලින් හිතෙන නිවන කියන්නේ අමුතු දකින දෙයක් පේන දෙයක් යන තැනක් ගිහිල්ල නික නිවනට යන්න ඕන නිකන් ගමනක් යන වගේ යන්න තියෙන තැන. ඒ වගේ එකක අදහසි සමාරිතන භාවනා කරනුනි එක පාර පහළ වෙන දෙයක්. පිංහතුනී තන්හාව ශය කිරීම කියන්නේ සාක්ෂාත් කරගත යුතු දෙයක්. ළඟා කරගත යුතු දෙයක්. තන්හක් යෝරාධ නිබ්බාන නිවන කියන්නේ තන්හාව ශය කිරීම. මේ චතුරාර්ය සත්‍යයේ ආර්ය සත්‍යය හතරට වෙන වෙනම කෘත්‍ය හතරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. දුක කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. ඒ තමයි දුකේ කෘත්‍යය. තන්හාාව කියන්නේ දුකේ හට ගැනීම කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ තමයි දුක්ක සමුදේ කෘත්‍යය ප්‍රහාණය කරන්නට ඕන තන්හාාව. නිවන කියන්නේ සාක්ෂාත් කරන්න තියෙන දෙයක්. තන්හාාව නැතිවීම සාක්ෂාත් කළ යුතුයි. ඒ පිණිස මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ තමයි ආර්යෂ්ඨායක මාර්ගය. සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මාර්ගය. ඒ මාර්ගයේ වැඩිය යුතු මාර්ගයක්. සීලේ වැඩිය යුතුයි වැඩි දියුණු කරගත යුතුයි. සමාධිය වැඩිය යුතුයි. ප්‍රඥාව වැඩිය යුතුයි. ආර්යෂ්ඨායක මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධගාමනී ප්‍රතිපදාව මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය එක වැඩිය යුතු දෙයක්. එනිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔන්න ඔය කියන කාරණා ඔබ තේරුම් අරගෙන අද මේ පුන් පොහෝ දවසේ තමන්ගේ ජීවිතය තුළින් ධර්මය දකින්න උත්සාහයක් ගන්න. පිංහතුනේ තවමත් ඔබට අවස්ථාව තියෙන. ඔබ ලෝකයේ දිහා බැලුවොත් හැම තැනම මිනිස්සු අවිද්‍යාවෙන් තන්හාාවෙන් වෙලිලා. දවේශය වෛරය කේන්තිය ඉරිසියාව යුද්ධ ආරවුල් ගැටුම් විපත් පිරිච්ච ලෝකයක්. ලෝකයේ සමහර රටවල් දිහා ගත්තත් රටවල් අතර ආරවුල් යුද්ධ. මිනිස්සු අන්ත අසරණ වෙලා. ආගම් අනුව ගත්තත් සමාට තැන්වල එකම ආගම දෙපැත්තට බෙදිල මරාගන්න. එකම ආගමික විශ්වාස නමුත් ඔවුන් යුද්ධ කරගන්නවා මරාගන්න. ජාති අනුව ගත්තත් ලෝකෙ කුල ගම්නියම් ගම් මතවාද පක්ෂ විපක්ෂ හැම තැනම එහෙම තමයි. ලෝකයේ විපත් බහුල කාලයක්. ඒ නිසා අපිට ලෝකයා වෙනස් අපි හිතනවනේ මෙහෙම වෙනවනම් කොච්චර දෙයක්ද. මේ මිනිස්සු යහපත් වෙනවනම් කොච්චර හොඳද. මේ රට යහපත් වෙනවනම් කොච්චර හොඳද. මේ මිනිස්සු මේ විදිහට වෙනවනම් කොච්චර හොඳද අපි හිතනවා. හැබැයි මතක තියාගන්න අපිට අපි හිතුවට මෙසේ වේවා මෙසේ නොඒවා කියලා අපිට එහෙම පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඔබ ඔබේ හිත දමනය කරන්න. ඔබ පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් ඔබ පාලනය කරගන්න උත්සාහයක් ගන්න. ඒකත් ලේසි දෙයක් නෙමේ. බාහිර පාලනය කළ බාහිර දේවල් පාලනයට නතු කරගන්න පුළුවන් වගේ පෙවුනට අඩුගානය ඔබට ඔබේ හිතවත් දමනය කරගෙන. ඔබට ඔබේ ජීවිතේවත් ඔබේ පාලනයකට අරගෙන ඔබේ හිතවත් රැකගන්නවා කියන එක ලේසිද කියල බලන්න. හිත කෙලෙසුන්ගෙන් යටපත් වෙච්ච වෙලාවක රාග දවේශ මෝහ කේන්තිය වෛරය ඉරිසියාව කුහකකම් මේවැන් හිත යටපත් වෙලා කෙලෙස්සුන්ගෙන් බලවත් වෙච්ච වෙලාවක ඔබට ඉවසනවා කියන එක කෙලෙස් යටපත් කරගන්නවා කියන එක හිත දමනය කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ.
සමහරු අනතුර පෙනි පෙනී කෙලෙස් නිසා අනතුරේ වැටෙනවා. කෙනෙක් කොච්චර කිව්වත් ඕක කරන්න එපා මෙහෙම වෙයි. ඔබ අනතුරේ වැටෙයි. ඔබට හිරේ යන්න වෙයි. ඔබට විශාල විපතකට පත්වේ. මේ දේ කරන්න එපා කියලා කිව්වත් හිත දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් කෙලෙසුන්ගෙන් යටපත් වනාට පස්සේ ඕන දෙයක් වෙච්චදේ. මොනවුනත් කමක්නේ මැරුණත් කමක් නෑ කෙළ හිතල මිනිස්සු අර අනතුරට පනිනො. විපතම බදාගන්න. ඒ තමයි කෙලෙසුන්ගෙන් ආතුර වෙච්ච. කෙලෙසුන්ගෙන් පීඩාවට පත්වෙච්ච මනසේ ස්භාව. එනිසා පිංහතුනී හිත දිහා කවුරුත් එන්න ඔබ බේරගන්න. නතම් මාතා පිතා කයිරා අම්මතාත්තට ඔබෝ සංසාරයෙන් බේරගන්න බෑ සතරාපායෙන් බේරගන්න බෑ. අන්නේ වාපිත ඥාතකා ඔබේ නෑදෑයන්ට ඥාතීන්ට යාළුවන්ට ඔබෝ සතරාපායෙන් බේරන්න බෑ. සංසාරයෙන් බේරගන්න බෑ. සම්මා පනීහිතන් චිත්තම් තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මය දියුණු කරගත්තු. සෙය සෝනන් තතෝ කරු ධර්මයෙන් ඔබෝ ශේෂ්ඨත්්‍ය කරයන. ඔබමයි මේක කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුම්හේ කිච්චං ආතප්පා. මහනෙනී ඔබමයි මේ දේ කළ යුත්තේ. බාහිර කෙනෙක් නෙමේ ඔබ විසින්මයි කළ යුත්තේ. අක්කාතාරෝ තතාගතා බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා පාර පෙන්නනවා යහපත් මග කියල දෙනවා විතරයි. බලෙන් එක් කියන්න පුළුවන්කමක් නෑ. මාර්ගය කියල දෙනවා මෙන්න මේකයි යහපත මෙයයි අයහපත. මේක කුසලේ මේ අකුසලේ. මේ පාරගියොත් සුගතිගාමී වෙන්න පුළුවන් මේ පාරගියොත් නිවන කරායන්න පුළුවන්. මෙන්න මේ පාරගියොත් සතරාපායෙන් මිදන්න පුළුවන්. මේ තමයි සෝවාන් වෙන මාර්ගය. මේ තමයි සකදාගාමී වෙන මාර්ගය. මේ තමයි අනාගාමී පලේ ලබන මාර්ගය. මේ තමයි රහත් වෙන මාර්ගය. මේ තමයි තමන්ව ආරක්ෂා කරගන්න මාර්ගය. හැබැයි මේ මාගගියොත් ඔබ නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝක සතරාපාය වැටෙන මහා දුකකට වැටෙන මාර්ගය කියලා මග කියල දෙන්න පුළුවන්. ඒ මාර්ගය යනවාද නැද්ද කියන එක ඔබ සතු දෙයක් තුම්හේ කිච්චං ආතපං ඔබමයි මේක කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්න්නනවා පාර පෙන්න්නනවා විතරයි. අපටත් පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් ඔබට මඟ කියල දෙන්න විතරයි. බලෙන් එක් කියන්න බෑ. මේ අහන ධර්මයට අනුව නුවනින් විමසනවද නැද්ද ධර්මය තමා තුළින් ගලප ගන්නවද නැද්ද එක තනිකරම ඔබේ දෙයක්. අපිට ශික්ෂාපද ගැන කියල දෙන්න පුළුවන්. සීලේක පිහිටවන්න සීලේ සමාධන් කරවන්න පුළුවන්. හැබැයි ඒ සමාධන් වෙච්ච ශික්ෂාපද ඇත්තටම ආරක්ෂා කරගන්නවද නැද්ද කියන එක තනිකරම ඔබේ දෙයක්. ඒ ඔබ විසින්ම කළ යුතු දෙයක්. බලෙන් කෙනෙක්ව සිල් රක්වන්න බෑ. කෙනෙකුට බලහත්කාරයෙන් භාවනාව ගැන කියල දෙන්න පුළුවන්. හැබැයි භාවනා වැඩීමත් සමාධිය වඩා ගැනීම හිත දියුණු කර ගැනීම තනිකරම තමන්ගේ දෙයක්. මග කියල දෙන්න පුළුවන් පාර පෙන්න්න පුළුවන් එච්චරයි. එනිසා අප්‍රමාදී වෙන්න මේ සංසාරය ගැන හිතනවන සතරාපාය බය දකිනවන බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනේ මේ සංසාරික සත්වයාට බුදු කෙනෙක් තරම් මේ සංසාරය භයානකකම අනතුර තේරෙනවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සේනවා වගේ. ආයුදයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. මොන වැඩ තිබුණත් බාහිර වැඩ කටයුතු මොනවා යොදාගෙන මට අරව තියෙනවා මේවා තියෙනවා කියකී හිටියත්. සංසාරි බය දකින කෙනා ඒ සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයටම වීරිය වඩනවා. සතරාපායෙන් මිදන්නම වීරී වඩනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. තින් එහෙම නම් පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය අපිට අහිමි වෙලා යනවා. කලකෝල හල මැදින් වේවා. ගැටුම් විපත් මැදින් වේවා. ආරවුල් උද්ඝෝෂණ මොන විපත් කරදර මැදින් වේවා ගෙවි ගෙවී යන්නේ දවල් රෑ ගෙවෙන්නේ ඔබේ වටිනා මනුස්ස ජීවිතයයි. බුද්ධ ශාසනයක් මුණගැහිච්ච
ධර්මය මුණ ගැහිච්ච සුගතිගාමිය ලැබිච්ච මනුස්ස ජීවිතයයි මේ දින සති මාස ගෙවිගෙවී මනුස්්‍යයන්ගේ ජීවිතයේ ජීවත්වෙන්න තියෙන කාලය අහිමි වෙලායන්. ඒ නිසා ඔබේ ජීවිතයේ රැක ගැනීම තනිකරම උබාතේ තියෙන දෙයක්. අප්‍රමාදීවෙන් බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයක්ත්තයයි. ඒ නිසා ඔබ හැම දෙනාටම අද මේ පුන් පොහෝ දවසේ බක් පුන් පොහෝ දවසේ මේ ධර්මානු ශාසනාව තුළින් ඔබ හැම දෙනාටම අපි ලබා දෙන අවවාදේ ඔබ රැකගන්න. ඔබේ හිත ඔබ රැකගන්න. යෝනිසෝ මනසිකාරයක දෙන ජීවිතයේ තමා තුළින් ධර්මය විමසන් ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා. අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගත් සියල්පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. තිං අද මේ ධර්මානු ශාසනාවේ පින්බරදායකත්වේ සෑම පුන් පොහෝ දවසකම මෙට්ටව මේ සදහම් දේශනාව ඔස්සේ ධර්ම දේශනාව පින්බරදායකත්ය දරන මනුජිත් සමන්ත මහත්ම ඔස්ට්‍රේලියාව මෙල්බන් නගරේ සිටින එතුමා තමයි අද ධර්ම දේශනාව පින්බරදායකත්ය දරන්නේ හර්ෂණී දිසානායක මහත්මිය කමායා සහ හිමායා කියන දියනියන් දෙදෙනා ඇතුළේ පවුලි හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ලැබේවා කියන උතුම ආශිර්වාද අරමුණ ධර්ම දේශනාව අරමුණක්. ඒවගේම ගෞරුණේ දේශකයන් වහන්සේට අපට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියන උතුම ආශිර්වාදයක් ලක්වාසී හැම දෙනාටම මේ පවත්නා අර්බුදකාරී වාතාවරණ ඉක්මනින්ම පහවෙලා හටේ මිනිස්සුන්ට සතුටෙන් සාමීන් පින්දහම් කුසල් දහම් වඩාගෙන කටයුතු කරන්න සුදුසු පරිසරයක් ලංකා භූමිය තුළ ඉක්මනින් ඇතිවේවා කියෙන ආශිර්වාදය ධර්ම දේශනාවයවුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. සුජීවත සිටින මෑනිවරුන්ට නිදුක් නීරෝගේ සම්පත්තිය දීර්ගාවිශ ලැබේවා කියන ප්‍රාර්ථනයක් මිය පරලෝගිය සියලු සංසාරගත ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා කියන පින් අනුමෝදන් කිරීමේ චේතනාව ඒවගේම ඔබ හැම දෙනාටමත් දායකත්වෙන් සම්බන්ධ වෙච්චේ පවුලි හැම දෙනාටමත් බණෑසූ ලක්වා සිලුවාසි හැම දෙනාමට නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනය සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හා චබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තුලෝක ශාසනං ආකා සට්හා චබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකා සට්හා චබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.